හරි. අද පාඩම පොතේ දත්ත අර්ථකථනය මුලින් ඉඳන් කියලා දෙන හොඳට අහගෙන. දත්ත අර්ථකථනය. මේ අර්ථකථනය කියන එකේ තේරුම අර්ථය ධන කථනය. අර්ථය ධන කථනය කියන්නේ අර්ථය කියන්නේ තේරුමනේ පුතේ. කථනය කියන්නේ කියවීම. එහෙනම් පුතේ මේ අර්ථකථනය කියන එකේ තේරුම කියවීම. මේ වගුවක හරි චිත්‍ර ප්‍රස්ථාරයක හරි තේරුම අර්ථය කියවීම විග්‍රහ කිරීම තමයි මේ මාතෘකාවේදී කරන්නේ. හරි. අත උසන්න එක තේරුණු කට්ටිය. ඕක පුතේ ලස්සනම තේරෙන්නේ ගැටලු දෙක තුනක් හදනකොට. හරි ලියන්න පුතේ මෙහෙම. දත්ත අර්ථකථනයේ යන්නේහි තේරුම හිමින් ලියන්න. ඉන්දුවර කට් එකක් ගහලා තියෙනවා කුරුම්බ ගෙඩියක් ඔයාපුවා වගේ වටේ. හරි. ලියන්න පුතේ. දත්ත අර්ථකථනයේ යන්නේහි තේරුම. දත්ත අර්ථකථනයේ යන්නේහි තේරුම. දත්ත අර්ථකථනයේ යන්නේහි තේරුම. දත්ත අර්ථකථනයේ යන්නේහි තේරුම කිසියම් දත්ත සමූහයක කිසියම් නිරූපිත එහෙම ලියන්න. කිසියම් නිරූපිත දත්ත සමූහයක කිසියම් නිරූපිත දත්ත සමූහයක කිසියම් නිරූපිත දත්ත සමූහයක කිසියම් නිරූපිත දත්ත සමූහයක අර්ථය විග්‍රහ කිරීම. අර්ථය විග්‍රහ කිරීමයි. අර්ථය විග්‍රහ කිරීමයි. පුතේ මතක තියාගන්න. දත්ත නිරූපණය කියන එකේ තේරුම ලියපු නැති කාන්නේ කිසියම් නිරූපිත දත්ත සමූහයක දත්ත විග්‍රහ කිරීම. දත්ත විග්‍රහ කිරීම දත්ත නිරූපණය ලෙස නැත්නම් දත්ත අර්ථකථනය ලෙස හැඳින්වේ. දත්ත අර්ථකථනය ලෙස හැඳින්වේ. ඊළඟට ලියන්න මෙහෙම වෙනම ඡේදකින් ලියන්න. වෙනම ඡේදකින් ලියන්න. වෙනම ඡේදකින් ලියන්න. මෙම තේමාව යටතේදී මෙම තේමාව යටතේදී මෙම තේමාව යටතේදී මෙම තේමාව යටතේදී අප ප්‍රධාන මාතෘකා දෙකක් ඔස්සේ අධ්‍යයනය කරනු ලැබේ. මෙම තේමාව යටතේදී අප ප්‍රධාන මාතෘකා දෙකක් ඔස්සේ අධ්‍යයනය කරනු ලැබේ.
ප්‍රධාන මාතෘකා දෙකක් ඔස්සේ අධ්‍යයනය කරනු ලැබේ. ප්‍රධාන මාතෘකා දෙකක් ඔස්සේ අධ්‍යයනය කරනු ලැබේ. ප්‍රධාන මාතෘකා දෙකක් ඔස්සේ අධ්‍යයනය කරනු ලැබේ. අධ්‍යයනය කරනු ලැබේ. හරි. අධ්‍යයනය කරනු ලැබේ. අංක 1 ලියා ගන්න. අංක 1. වගුමගින් නිරූපිත දත්ත අර්ථකථනය කිරීම. අංක 1 ලියන්න පුතේ. වගුමගින් නිරූපිත දත්ත අර්ථකථනය. වගුමගින් නිරූපිත දත්ත අර්ථකථනය. අද අපි කතා කරන්නේ පුතේ දත්ත අර්ථකථනය කියන මාතෘකාව 6 ශ්‍රේණිය. දැන් සම්බන්ධ වෙච්ච දරුවෝ දැන් ලියා ගන්න ඕම. වගුමගින් නිරූපිත දත්ත අර්ථකථනය. වගුමගින් නිරූපිත දත්ත අර්ථකථනය. වගුමගින් නිරූපිත දත්ත අර්ථකථනය. ඊළඟට දෙවෙනි එක. චිත්‍ර ප්‍රස්ථාර මගින් නිරූපිත දත්ත අර්ථකථනය කිරීම. 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 හරි. එහෙනම් මතක තියාගන්න සුදු මහත්තයෝ, මේ දත්තාර්ථකථනය කියන මාතෘකාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා අපි අධ්‍යයනය කරනවා. පළවෙනි එක තමයි වගුමගින් නිරූපිත දත්ත අර්ථකථනය. දෙවෙනි එක පැටියෝ චිත්‍ර ප්‍රස්ථාර මගින් නිරූපිත දත්ත අර්ථකථනය. මේ මුළු පාඩමටම පැටියෝ ඉගෙන ගන්න තියෙන්නේ ඔච්චරයි. ඔන්න ඔය දෙක ඉගෙන ගත්තනම් ඉවරටම ඉවරයි. හරි. එහෙනම් අපි යන්න වැඩේට. අත උස්සන්න වැඩේට කැමති කට්ටිය yes කියන්න. yes right okay. කම්මැලිකම යන්නත් එක්ක මෙන්න චණ්ඩලතා මාතෘකාව ලියා ගන්න. වගුමගින් නිරූපිත දත්ත පළවෙනි මාතෘකාව ලියා ගන්න. වගුමගින් නිරූපිත දත්ත අර්ථකථනය කිරීම. මාතෘකාව යටින් ඉරක් අඳින පුරුදු වෙන්න. වගුමගින් නිරූපිත දත්ත. වගුමගින් නිරූපිත දත්ත. වගුමගින් නිරූපිත දත්ත. වගුමගින් නිරූපිත දත්ත අර්ථකථනය කිරීම. වගුමගින් නිරූපිත දත්ත අර්ථකථනය කිරීම. වගුමගින් නිරූපිත දත්ත අර්ථකථනය කිරීම. වගුමගින් නිරූපිත දත්ත අර්ථකථනය. කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් මේ තුන්වෙනි වාරේ පාඩම් ගැන හිතන්න එපා. ඔයාලට මම කොහොමත් නැවත අමාරු පාඩම් කියලා වැඩසටහනක් යනවා. නැවත පුනරීක්ෂණයක් කොටෝ යනවා. ඒ නිසා දැනට මගේ සිද්ධාන්ත පන්තියට අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ බය වෙන්න එපා. ඔය විදියට කරගෙන යන්න. තා පාඩම් කීපය ඔය ටික ඉවරුණාට පස්සේ නැවත මුලින් ඉඳලා රිවිෂන් එකක් යනවා. ඊට අමතරව මුලින් ඉඳන්ම
අමාරු පාඩම් ටික නැවත විග්‍රහ කරලා දෙනවා. ඒ ගැන බය වෙන්න එපා. හරිනේ? දැනට කිසි දෙයක් හිතන්න එපා. මේ දැන් කරන වැඩ ටික කරගත්තා නම් ඇති. හරි. පුතේ වගුමගින් නිරූපිත දත්ත අර්ථකථනය කරන්න හදන්න. හරි. ලියන්න මේ ගාන ඉක්මන් කරන්න. ලියන්න ගාන. අංක 1. මම ඔබට අවස්ථාව දෙනවා. ඇත්තනම් පුතේ මේ පාඩම උගන්වන්න දෙයක් නැහැ. පුතාලා තනියෙන් හදන්න. මං හරි ආසයි පුතාලට මේක වරදිනවා නම්. පුදුම ආසාවකින් පෙළෙන්නේ. අනිවාර්යෙන් මේක ඔයාලට වරදින්න ඕන. හරි බලමු. ලියන්න. ලියන්න. පහත වගුවේහි දැක්වෙන්නේ ගානක් ලියා ගන්න. ඉඳුවර ලියා ගන්න. පහත වගුවේහි දැක්වෙන්නේ පහත වගුවේහි දැක්වෙන්නේ මිනිසුන් කිහිප දෙනෙකුගෙන් පහත වගුවේහි දැක්වෙන්නේ මිනිසුන් කිහිප දෙනෙකුගෙන් කැමැතිම පළතුර පිළිබඳ විමසූ විට මිනිසුන් කිහිප දෙනෙකුගෙන් කැමැතිම පළතුර පිළිබඳ විමසූ විට ලැබුණු තොරතුරු අනුව සකස් කළ වගුවකි. ලැබුණු තොරතුරු අනුව සකස් කරන ලද්දකි. කැමැතිම පළතුර පිළිබඳ විමසූ විට ලැබුණු තොරතුරු අනුව සකස් කරන ලද්දකි. හරි. සකස් කරන ලද්දකි. ගන්න අඩිරූල අරගෙන අඳින වගුව. කිසි කෙනෙක් ගාන ලියනවත් එක්කම හදන්න යන්න එපා. පළමුවෙන්ම ඉස්සෙල්ලා ගාන හරියට ලියන්න. මට ඕනනම් පුතේ මේ ගණන් print කරලා දෙන එක මට පොඩි වැඩක්. හැබැයි පැටියෝ උදයංග සර් දන්නවා අතින් ලියන ගාන තරම් වෙන මුකුත් වටින්නේ නැහැ. ටියුට් වලින් කරන ගණන් වලට වැඩිය වටිනවා පුතේ අතින් කරන මේ ලියන ගාන. හරිනේ? හරි. ලියන්න වගුව ගහ ගන්න. පළතුර කැමැති මිනිසුන් ගණන. පළතුර මිනිසුන් ගණන. ඇඳ ගන්න වගුව. අඹ පේර ගස් ලැබු. අඹ පේර ගස් ලැබු. තා පළතුරක් දියුල් ඔයාලා ආසම. තව එකක් ජම්බු. ඔයාලා ආසමේය. ආසම එක දියුල්නේ. හරි. අඹ වලට කැමති 45, පේර වලට 55, ගස් ලැබු වලට 105, දියුල් වලට 95, ජම්බු වලට 30, 45. ඉක්මන් කරන්න. එක ගානෙන් ඕනම ගානක් හදන්න පුළුවන් මට්ටමට මං ගන්නවා. ලස්සන ඇඳ ගන්න.
හරි පුතේ. දැන් වගුව ලියලා ඉවරයි. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. පුතේ සුපිරිම ප්‍රශ්නයක්. ප්‍රශ්න කීපයක් දෙනවා. මේ ප්‍රශ්න කීපයට ඉඩ තියන්න එපා. දැන් 6 වසරේ ළමයි පුරුදු වෙලා තියෙනවා පුතේ. රෝමිලක්කම් 1 ලියලා ඉඩ තියනවා. රෝමිලක්කම් 2 ලියලා ඉඩ තියනවා. එහෙම එපා. ඉන්දු ප්‍රභා ඕසදී වහාම ඔයාගේ පික්චර් එක වෙනස් කරගන්න. මං අයින් කරොත් ගෲප් එකෙන් අයින් කරොත් ඔයාට ඇතුල් වෙන්න බෑ නැවත. 6 වසර ළමයි ඉන්නවනේ 6 වසර ළමයි විදියට. හරිනේ virtual background දාන්න ඕනේ නැහැ. ආගිරි. ලියන්න අංක 1. ඉඩ තියන්න එපා. ප්‍රශ්න ටික ලියාගෙන යන්න. 6 වසර ළමයි පුරුදු වෙනවන. ප්‍රශ්න ටික රෝමිලක්කම් 1 2 3 දාලා ලියන්න ගිහිල්ලා පස්සේ රෝමිලක්කම් 1 දාලා උත්තරේ ලියන්න. පස්සේ රෝමිලක්කම් 1 දාලා උත්තරේ ලියන්න. ඔව්. මෙන්න රෝමිලක්කම් 1 ලියන විදිය. ඒක දන්නෙත් නැහැ විලිලැජ්ජ. රෝමිලක්කම් 1 ලියන්න. ලියන්න. සමාන කැමැත්තක් සහිත පළතුරු වර්ග දෙක කුමක්ද? 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 සමාන කැමැත්තක් සහිත පළතුරු. ලියන්න එපා උත්තර. ලියන්න එපා. පස්සේ ලියන්න. දැන් ඔළුවට එනවනේ. ඔළුවට එනවනම් ඔබ ටච් එකේ ඉන්නේ. ඊළඟට රෝමිලක්කම් 2. පේරවලට වඩා ගස්ලබු වලට පේරවලට වඩා ගස්ලබු වලට පේරවලට වඩා ගස්ලබු වලට වැඩිපුර මිනිසුන් කී දෙනෙක් කැමතිද? පේරවලට වඩා ඉඩ තියන්න එපා කිව්වනේ. පේරවලට වඩා ගස්ලබු වලට පේරවලට වඩා ගස්ලබු වලට පේරවලට වඩා ගස්ලබු වලට කමනේ දැන් ලියන්න. පේරවලට වඩා ගස්ලබු වලට වැඩිපුර මිනිසුන් කී දෙනෙක් කැමතිද? වැඩිපුර මිනිසුන් කී දෙනෙක් කැමතිද? වැඩිපුර මිනිසුන් කී දෙනෙක් කැමතිද? ඊළඟ එක. වැඩිපුර මිනිසුන් කී දෙනෙක් කැමතිද? නෑ. ඊළඟ එක. පේර සහ දිවුල් අතර පේර සහ දිවුල් වලට ඇති කැමැත්ත අතර පේර සහ දිවුල් වලට ඇති කැමැත්ත අතර පේර සහ දිවුල් වලට ඇති කැමැත්ත අතර අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. ඊළඟ එක. පේර සහ දිවුල් අතර කැමැත්ත අතර අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. හරි. සරලම ආකාරයෙන් දක්වන්න.
ඊළඟ එක. හිමින් ලියන්න හදිසියක් නෑ. චූටි අත්නේ. චූටි පැටව බුදු අම්ම හිමින් ලියන්න අම්මේ බබාලා. දැන් 6 වසරේ මහත්තයෝ වේගෙන් ලියන්න ඕන. හොඳේ උරතල් කරන්න. හා. පුතේ ඊළඟ එක. ඊළඟ එක. ඊළඟ එක. මෙම වගුව නිරීක්ෂණයෙන් ඔබට එළඹිය හැකි නිගමන දෙකක් ලියන්න. රන්දිනෝ කොහෙද මිනිහෝ බලන්නේ? විනෝ විතුන් මං අවධානයෙන් ඉන්නේ. විතුන් පුතේ ලියා ගන්න. ඉහත වගුව නිරීක්ෂණයෙන් 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 ඔබට එළඹිය හැකි නිගමන දෙකක් ලියා දක්වන්න. නිගමන දෙකක් ලියා දක්වන්න. නිගමන දෙකක් ලියා දක්වන්න. එළඹිය හැකි නිගමන දෙකක් ලියා දක්වන්න. ඉක්පන් කරන සුදුමැණික. දැන් Tamanට තේරෙන විදියෙන් උත්තර ලියන්න. මම නම් කියන්නේ අනිවාර්යෙන් වරදිනවා නම් මං කැමතියි. රමේෂ් වරදිනවා නම් මාර කැමතියි. හරි ඔට්ටුයි. හරි බලමු චන්ඩියෝ ටික. හරි ඒක තියෙන්නේ ටික. හරි. ඕසදීලයි ආච්චිත් ඇවිල්ලා සීයාත් ඇවිල්ලා අම්මාත් ඇවිල්ලා පරම්පරාවම ඇවිල්ලා සතුටුයි. එක දරුවෙක් මට කියනවා සර් මම ගෙදර බෆල් ඔක්කොම ගහලා රට වටේට ඇහෙන්න තමයි සර් පන්ති කරන්නේ. මං ඇහුවා ඇයි කියලා. නෑ සර් වටේ පිටේ මිනිස්සු දැනගන්න ඕන උද්‍යංග සර්ගේ දේශනා අහන්න ඕන. විතම් පුතාට මං ඇහෙනවද? සුදු මහත්තයෝ. රයිට්. පුතා දැන්ද සම්බන්ධුනේ? හරි. එහෙනම් මේක ලියන්න උත්තර ටික ලියන්න. ආයිමත් ට්‍රැක් එකට ගන්න වෙයි වගේ මට පේනවා. ඉක්මන් කරන්න සුදුමැණික. ඉන්දුවර කොණ්ඩේ කපන්න ඕන. ඉන්දුවර ලබන සතියේ මම බලනවා. අනිවාර්යෙන් පුතේ දරුවෙක් ඉන්න ඕන දරුවෙක් විදියට. හොඳේ? ලබන සතියේ කපනවනේ. ඔව් කියන්නේ. හරි. හරි. හරි පුතේ. මේ වගුව දිහා බලලා පුතාලට එළඹෙන්න පුළුවන් නිගමන ටික ලියන්න. ඇත්තටම මේ වගුවට හරියට උත්තර දුන්නොත් ඕනම ගාණක් හදන්න පුළුවන්. මමනේ කියන්නේ. මා විශ්වාස කරන්න. හරි. සර් උගන්නන්න කලින් පුතාලට හිතලා ලියන්න පුළුවන් නම් ඒක තමයි පුතේ ඉගෙන ගන්නවා කියන්නේ. සර් කියලා දුන්නට පස්සේ ගණන් හදන එක වැඩක් නෑ පුතේ. ඒක ගුරු වෘත්තිය නෙමෙයි.
හරි. ඉවර කාණ්ඩේ මට සංඥාවක් දෙන්න. හරි. මෙන්න පළවෙනි ප්‍රශ්නය. ගන්න රතු පෑන අතට. චූටි මැණික රතු පෑන අතට ගන්න. මෙන්න ගන්න. රතු පෑන අතට ගන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නය. තමන්ට තමන් අවංක වෙන්න. මේ ලෝකේ හැමතිස්සෙම පුතේ අවංක මිනිසුන්ට විතරයි ලෝකේ තැනක් තියෙන්නේ. කපටියොන්ට කුහකයොන්ට කවදාවත් තැනක් නැහැ. ඒක හේතුව තමයි කපටිකමින් හැමදේම ජය ගන්න පුළුවන් නම් කැලේ රජුරුව එන්න ඕන කවුද? කපටිකමින් හැමදේම ජය ගන්න පුළුවන් නම් කැලේ රජුරුව වෙන්න ඕන කවුද? නරිය නෙව. නමුත් නරිය කවදාවත් කැලේ රජා වෙන්නේ නැහැ. සිංහයා තමයි රජා. මොකද පුතේ සිංහයාගේ රජකමට තියෙන සුදුසුකම? මැරුණත් තනකොළ කන්නේ නැහැ. සිංහයාගේ තියෙන මාර ක්වොලිටියක්. දැන් බඩගින්නේ ඉන්න සිංහයට ගිහිලා තනකොළ ටිකක් දෙන්න. මැරුණක් කන්නේ නැහැ. ඒක තමයි සිංහයාගේ ක්වොලිටිය. සිංහ ගතිය. මම මගේ පැටවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ සිංහ ගතිය. සිංහ ගතිය. right. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මෙම වගුව භාවිතේ සමාන කැමැත්තක් සහිත පළතුරු දෙක විලි ලැජ්ජයි පුතේ අඹ වලටත් 45යි ජම්බු වලටත් 45යි එහෙනම් පැටියෝ උත්තරේ වෙන්නේ අඹ සහ ජම්බු අත උස්සන්නේ කාපු දරුවෝ yes කියන්නේ yes එක දරුවෙක් දාලා අඹ දඹ නාරං කෙසෙල් දෙල් ඒ පුතේ සින්දුව අඹ දඹ නාරං කෙසෙල් දෙල් කියන්නේ සින්දුව හරිනේ මෙතන තියෙන්නේ අඹ සහ ජම්බු විතරයි හරි දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද ඔව් peerවලට වඩා ගස් ලැබු වලට කොපමණ වැඩිපුර කැමැත්තක් ඇද්ද ඒ පුතේ වැඩි ගස් ලැබුණේව එහෙනම් වැඩි එක්කෙනාගෙන් අඩු එක්කෙනා මොකද්ද කරන්නේ අඩු කරනවා එහෙනම් පුෂ්පතිලක ගස් ලැබු වල 105න් peerවල 55 අඩු කරනවා එහෙනම් පුතේ මට කියන්න උත්තරේ 0යි 5න් 5 0යි 10න් 5 5යි උත්තරේ 50යි උත්තරේ 50 පුකාණ්ඩයට උස්සන්න බලන්න. ඒ කට්ටිය පුතේ අනිවාර්යෙන් ජාතික තලයට යන ඩයල්. අනිවාර්යෙන් ඒ කට්ටිය මැක්ස් කරනවා. විදර්ශන මාර ලස්සනයි. ලස්සනට කොණ්ඩේ කපල. කොණ්ඩේ නෑ මුකු. කොණ්ඩේ කපල කියන්නේ තට්ටෙටම කපලා දාලා. ලස්සනයි. ඒකත් ලස්සනයි. හරි. මාත් හරි ආසයි මේ පන්ති කෙරුවා ඉඳ කරන්න බෑ. හරි ආසයි. පුතේ අවංකේ මත උස්සන්නේ කාපු කාණ්ඩේ සුපිරි ඊළඟ එක බලමු පුෂ්පලතා ඊළඟ එක මොකද්ද පෙරහා දිවුල් අතර අනුපාතය ඒ සුදු පුතාලට උදයන්ග සර් අනුපාත කියලා දීලා තියෙන්නේ ඔව් පුතේ අනුපාතයක් කියන්නේ මොකද්ද අම්මලට ඇහෙන්න කියන්න බලන්න ගෙදර දෙදරන්නත් එක්ක අනුපාතයක් කියන්නේ මොකද්ද? අනුපාතයක් කියන්නේ මොකද්ද? කියලා දීලා තියෙනවා උදයන්ගස. දන්නේ නැති කාණ්ඩේ ලියා ගන්න. අනුපාතයක් කියන්නේ එකම ඒකකයකින් මැනිය හැකි. ලියා ගන්න. එකම ඒකකයකින් මැනිය හැකි. රාශීන් අතර ඇති එකම ඒකකයකින් මැනිය හැකි අවශ්‍ය කාණ්ඩ ලියා ගන්න එකම ඒකකයකින් මැනිය හැකි
රාශීන් අතර ඇති සංඛ්‍යාත්මක සම්බන්ධතාවය එකම ඒකකයකින් මැනිය හැකි රාශීන් අතර ඇති සංඛ්‍යාත්මක සම්බන්ධතාවය අනුපාතයක් ලෙස හැඳින්වේ. එකම ඒකකයකින් මැනිය හැකි රාශීන් අතර ඇති සංඛ්‍යාත්මක සම්බන්ධතාවය අනුපාතයක් ලෙස හැඳින්වේ. මේවා මම පාඩමක් වශයෙන් කරලා තියෙන්නේ. මම මේ නිකන් කියලා දුන්නේ. අහගෙන ඉන්න. කරන්නේ මෙහෙමයි. අපිට කියන්නේ කවුරු අතරද? පේර සහ දියුල්. කෝ පේර? මෙන්න පුතේ පේර 55යි නේව. දියුල් 95යි නේව. එහෙනම් පුතේ සුදුමැණික ඔය දෙන්න අතර අනුපාතයන්නේ ගොඩනගන්න තියෙන්නේ. එහෙනම් මම ලියනවා 55 95 95 විලි ලැජ්ජයි. ඔන්න අනුපාතේ 55 මෙන්න මේ ලකුණ දාලා 95යි 55 95යි 95 හැබැයි පුතේ සුදු මහත්තයෝ ඕක නෙමෙයි උත්තරේ. රාමේශ ඕක නෙමෙයි උත්තරේ. මොකක්ද උත්තරේ? ඕක සරලම කරන්න ඕන. පුතේ බෙදලා තවත් බෙදන්න බැරි මට්ටමට ගේන්න ඕන. කොහොම සරල කරන්නේ? ඔව්. දෙපැත්තම 5න් බෙදනවා. 5 වරක් 11යි. 5 වරක් 11යි. මෙතෙන්ට 5 ඒවා 1යි 9යි 19යි. එහෙනම් උත්තරේ චූටි පුතේ. උත්තරේ සරලම ආකාරය. තවත් මේක බෙදන්න බැහැ නේද? සරලම ආකාරය 11 අණු 19යි. 11 අණු 19යි. අනිවාර්යෙන් අත උස්සන්න. චූටි කාලේ ඉඳලම මේක හිතේ තියාගන්න. උසස් පෙළ මැක්ස් කරන්න හිතන් ඉන්න කට්ටිය දැන් මත උස්සන්න. අනිවාර්යෙන් සර් මම කරන්නේ උසස් පෙළ මැක්ස්. අන්න දැම්ම හීන දකින්න ඕන. උසස් පෙළ මැක්ස්මයි කරන්න ඕන. මැක්ස් හරි බයෝ හරි. හරිනේ? හරි. ඊළඟට අවසාන එක තමයි සුපිරිම. අවසාන එක සුපිරි. ඊළඟට මොකද්ද කියන්නේ? මෙම වගුව නිරීක්ෂණයෙන් ඔබට එළඹිය හැකි නිගමන දෙකක් ලියන්න. පළවෙනි එක තමයි වැඩිම කැමැත්තක් තියෙන මිනිස්සුන්ගේ මොනවටද? ගස් ලැබු වලට. ලියන්න එපා පුෂ්පතිලක. නෙත්මි ඈනිකම් මහා සභා රැස්වීමේ ලේකම් වගේ. ලියනෝ ඉවරයක් නැහැ. අහගෙන ඉන්න පුතේ. බුද්ධිමත් මිනිස්සු ලියන්නේ අහන් ඉන්නෝ. අහගෙන ඉන්නකො. මිනිස්සු වැඩිපුරම කැමති ගස් ලැබු වලට. පුතාලා දන්නවද ලෝකේ ජනප්‍රියම පළතුර? ලෝකේ ජනප්‍රියම පළතුරක් ගස් ලැබු. ඒ මොකද? පුතාලා රැට ගස් ලැබු කෑල්ලක් කාලා බලන්නකො. උදේට තියෙන සනීපේ. අම්මා පුදුම සුවඳකුත් එක්ක මාර සනීපයක් දැනින්. බඩ බුරුල්ලෙනු. ආන්. හරි. එහෙනම් පුතේ පළවෙනි එක තමයි වැඩිම කැමැත්තක් ඇති පළතුර ගස් ලැබුවේ. එහෙනම් ලියා ගන්න ලියපු නැති කාණ්ඩේ. වැඩිම කැමැත්තක් ඇති පළතුර ගස් ලැබුවේ. 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 ඊළඟ එක. ඔබට පේනවා
තව එකක් ඕනනම් ලියන්න පුළුවන්. අඩුම කැමැත්තක් තියෙන පළතුර මොකද්ද? අඹ සහ ජම්බු. ඒ මොකද? අඹයි ජම්බුයි කාලා වතුර බොන්න බලන්න. විදර්ශන මේ දවස්වල වැඩක් නැහෙනේ. අඹයි peerයි ජම්බුයි කාලා වතුර ටිකක් බොන්න නියමයි. බඩ නියමෙටම රිදෙනවා. එහෙනම් අඹ සහ ජම්බු වලට අඩුම කැමැත්තක් ඇත. එහෙනම් ඊළඟ එක තමයි අඩුම කැමැත්තක් ඇති පළතුරු අඹ සහ ජම්බුවේ. අඩුම කැමැත්තක් සහිත පළතුරු අඹ සහ ජම්බුවේ. අඹ සහ ජම්බුවේ. අඩුම කැමැත්තක් සහිත පළතුරු අඹ සහ ජම්බුවේ. ආන්න. තව ඕනනම් මෙහෙම ලියන්න පුළුවන්. තව ඉතින් මෙහෙම එක එක ඒවා ලියන්න පුළුවන්. නමුත් විශේෂම ටික ඔය ටික තමයි. තව ඕනනම් ලියන්න පුළුවන් අඹ සහ ජම්බු වලට එකම කැමැත්තක් ඇත. ඒකත් හරි. නැත්තම් අරයට වඩා මෙයා 10ක් වැඩි. අඹ වලට වඩා peer 10ක් වැඩි. ඒවටත් සාමාන්‍යයෙන් විභාගෙදී ලකුණු දෙනවා. නමුත් පුතේ මෙතන විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ගස් ලැබු වලට වැඩිම කැමැත්තක් තියෙනවා. තේරුණාද? හරි. අත උස්සන්න එක තේරුණු කාණ්ඩේ. දැන් මං වගුවක් දෙනවා. තනියෙන් හදනවද? ඔට්ටුයිද? රයිට් මෙන්න ගාන. ලියන්න. පාසලක ළමුන් කිහිප දෙනෙකුගෙන් පාසලක ළමුන් කිහිප දෙනෙකුගෙන් කැමැතිම විෂය පිළිබඳ ඇසූ විට පාසලක ළමුන් කිහිප දෙනෙකුගෙන් පාසලක ළමුන් කිහිප දෙනෙකුගෙන් කැමැතිම විෂය පිළිබඳව ඇසූ විට කැමැතිම විෂය පිළිබඳව ඇසූ විට කැමැතිම විෂය පිළිබඳව ඇසූ විට ලැබුණු තොරතුරු අනුව ලැබුණු තොරතුරු අනුව පහත වගුව සකසා ඇත. කැමැතිම විෂය පිළිබඳව ඇසූ විට ලැබුණු තොරතුරු අනුව පහත වගුව සකසා ඇත. ඇඳ ගන්න වගුව පුතේ. ඇඳ ගන්න වගුව. ඇඳ ගන්න වගුව. විෂය ඊළඟට කැමැති ළමුන් ගණන. විෂය කැමැති ළමුන් ගණන. කැමැති ළමුන් ගණන. හරි. ඔයාලා කැමැතිම විෂය ඉස්සෙල්ලම ඉංග්‍රීසි. අම්බෝ මාර කැමතිස මාරට තේරෙනවා. අපේ තීක්ෂණ සර්ගේ නම් ගොඩක් හොඳට තේරෙනවනේ. තීක්ෂණ සර්ගේ ඉංග්‍රීසි වලට කැමති 150. ඊළඟට සිංහල ගෙවලා තියෙන්නේ. සිංහල 175ක් කැමති. ගණිතය බුදු අම්මෝ 200ක් කැමති. අනේ සර් ඉන්න බරු නොකේ. ගණිතයට 200ක් කැමති. තව මොනවද තියෙන්නේ? ඔයාලා දෙමළ මින්නමිස්ගේ දෙමළ මින්නමිස්ට තමයි ගොඩක් කට්ටිය කැමති. මින්නමිස් උගන්වන්නේ මෙහෙම. ඕඤ්ඤ පෙටියෝ චූටි නේ මින්න මිස් ඇඹරෙනවා ඇඹරිල්ලක් නේ ලස්සනට උගන්වනවා මම බලන් හිටියා
දෙමළ වලට කැමති 75 පාවුවානේ. තව මොනවාද? තව මොනවද? විද්‍යාව අම්බෝ නිරංග සර්ගේ ආනන්ද ප්‍රභා සර්ගේ විද්‍යාව නිරංග සර්ගේ ආනන්ද සර්ගේ විද්‍යාවටත් කැමති 150 ඇඳ ගන්න වගු ඉක්මන් කරන්න හරි දැන් මෙන්න පළවෙනි ප්‍රශ්නේ මෙන්න ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නේ සමාන කැමැත්තක් සහිත විෂයන් මොනවාද සමාන කැමැත්තක් සහිත විෂයන් මොනවාද සමාන කැමැත්තක් සහිත විෂයන් මොනවාද ලියන්න එපා චන්ඩියෝ ටික මන් දන්නව මගේ රත්තරන් පැටවුන්ට ටක් ගාලා ඔලුවට එනවා ඇති ඉවසන්න පුතා ඉවසන්න සමාන කැමැත්තක් සහිත විෂයන් ඊළඟට දෙමළ විෂයට වඩා සිංහල විෂයට කොපමණ සිසුන් ගණනක් කැමතිද දෙමළ විෂයට වඩා සිංහල විෂයට කොපමණ සිසුන් ගණනක් කැමතිද දෙමළ වලට වඩා සිංහල වලට කොපමණ සිසුන් ගණනක් කැමතිද දෙමළ වලට වඩා සිංහල වලට කොපමණ සිසුන් ගණනක් කැමතිද ඊළඟ එක රෝමි ලක්කන් 3 මගේ පුතාලා පුරුදු වෙන ඉස්සෙල්ලා ප්‍රශ්න ටික ලියලා ඊට පස්සේ අංක දාලා උත්තර ලියන්න අර ශිෂ්‍යත්ව කාලේ වගේ ප්‍රශ්නේ ලියනවා උත්තරේ ලියනවා එහෙම බෑ මේක දැන් කනිෂ්ඨාංශෙනේ ඒ විදිහට ඉන්න ඕන ඊළඟට ලියන්න සිංහල හා ගණිතය අතර අනුපාතයක් ගොඩනගා ඉක්මන් කරන්න සිංහල හා ගණිතය අතර අනුපාතයක් ගොඩනගා සිංහල හා ගණිතය අතර අනුපාතයක් ගොඩනගා එය සරලම ආකාරයෙන් දක්වන්න සිංහල හා ගණිතය අතර අනුපාතයක් ගොඩනගා එය සරලම ආකාරයෙන් දක්වන්න
සිංහල හා ගණිතය අතර අනුපාතයක් ගොඩනගා එය සරලම ආකාරයෙන් දක්වන්න. හරි. ඊළඟට රෝමිලක්කම් 4 අවසාන එක. ඉහත වගුව නිරීක්ෂණයෙන් ඔබට එළඹිය හැකි නිගමන 3ක් ලියා දක්වන්න. ඉහත වගුව නිරීක්ෂණයෙන් ඔබට එළඹිය හැකි නිගමන 3ක් ලියා දක්වන්න. නිගමන 3ක් ලියා දක්වන්න. right. දැන් හදන්න පුතේ. ආදරණීය දුවේ පුතේ මම මේ කියන දේ චුට්ටක් හොඳට අහගෙන ඉන්න. මට පුළුවන් පුතේ ඕනනම් මේව print කරලා දෙන්නත් පුළුවන්. PDF හදලා දෙන්නත් පුළුවන්. හැබැයි උදයංග සර් දන්නවා අතින් ලියන ගානක තමයි වටිනාකම තියෙන්නේ. ඒ නිසා උදයංග සර් සිද්ධාන්ත පන්තියේදී ගණන් අතින් ලියවනවා. ඒක තමයි උදයංග සර්ගේ සිද්ධාන්ත පන්තියේ රහස. ළමයිට වැඩ පුළුවන් වෙන රහස ඒක. ගයාෂා පුතාට මම මේ කියන දේ තේරුණාද? ඔව් කියන්නේ. හරි ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න සුදු. කවුද බලමු 4න් 4ම හරියන්නේ. 4න්ම 4 හරි ගියොත් ඔබ සැබෑ දක්ෂයෙක්. අම්මලා තාත්තලා ළඟ ඉන්නවනම් මං හරිය ආසයි. ඒ කියන්නේ ගෙදර වැඩපළ එහෙම තියෙනවනම් මං වද දෙන්නේ නැහැ. පේපර් ක්ලාස් එකේ නම් කොහොමත් ළඟ ඉන්න ඕන. තියරි ක්ලාස් එකේ ළඟ ඉන්නවනම් සුපිරි. ළමයා වැඩ කරනෝ නියමෙටම. මේ දරුවෙක් දාලා තියෙනවා සර්ගේ අත්තකුරු මාර ලස්සනයිලු. thank you පුතේ. ඒ පුතේ ඉස්සර අත්තකුරු තරඟ වලට ගියානේ ජාතික මට්ටමට. ගිහිල්ලා ඇස් වහකට වැදුනා. ඒකයි චුට්ටක් කැත උනේ. හරි. අත්තකුරු ලස්සනයිනේ. හරි. උසස් පෙළ මැක්ස් කරන ගොඩ කෙනෙක්ගේ අකුරු කැතයි. විශේෂයෙන් පිරිමි කට්ටියන්ගේ කොහොමත් කැතයිනේ. ඒ ගැන වැඩි හිතන්න එපා. ලියා ගන්න.
හරි. මගේ රත්තරනේ අවංකවම උත්තර හතරම ලියලා අවසන් කාණ්ඩේ යස් කියලා දාන්න. අවංකවම උත්තර හතරම ලියලා ඉවර නම් යස් කියලා දාන්න. right. ඉක්මන් කරන්න සුදු. දරුවෝ කීප දෙනෙක් වෙලාව ඉල්ලනවා. අපේ හසරැල් ඉන්නවද? කලින්දු බිනාර ඉන්නවා. හරි. හරි පුතේ. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. ගන්න රතු පෑන් අතට. රතු පෑන් අතට ගන්න. බය නැතුව කරන්න. මම ඉන්නවනේ පුතාලත් එක්ක. බය නැතුව. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ සමාන කැමැත්තක් සහිත විෂයන්. සමාන කැමැත්තක් සහිත විෂයන් මොනවද? ඉංග්‍රීසි හා විද්‍යාව. හරි දාගන්න පුතේ. අත උස්සන්න හරි කාණ්ඩේ. සුපිරි. නියමයි. සමාන කැමැත්තක් සහිත විෂයන් ඉංග්‍රීසි සහ විද්‍යාව. right. ඊළඟට කියනවා පුතේ දෙවැනි එක දෙමළ වලට වඩා සිංහල වලට කොපමණ කැමැත්තක් ඇද්ද? එතකොට පැටියෝ කරන්නේ ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරනව නේව. 175න් 75ක් අඩු කරනවා. එතකොට 100යි නේව. ආන්න බලන්න. අත උසන්න 100 ආපු දරු. සුපිරි. මරු නියමයි. සුපිරි. සුපිරි. ඊළඟට කියනවා අත උස්සන්න බලන්න මේකට 100 ආපු කාණ්ඩේ. නියමයි නියමයි. ඊළඟට කියනවා චූටි පුතේ කවුරු අතරද අනුපාතය ගොඩනගන්න කියන්නේ? සිංහල සහ ගණිතය. එතකොට පුතේ මතක තියාගන්න සිංහල මුලට දාන්න ඕන ගණිතය පස්සට දාන්න ඕන. ප්‍රශ්නේ අහපු ස්වරූපයෙන්ම අහන්න ඕන. සිංහල ගණිතය. එහෙනම් පුතේ අනුපාතය 175 අනු 200 නේව. 175 අනු 200. හැබැයි රමේෂ් මතක තියාගන්න මේක සරලම කරන්න ඕන. රමේෂ් කියවන වැඩි මේක සරල කරන්න ඕන. කොහොමද සරල කරන්නේ? ඕ පුතාලට 25න් එහෙම බෙදන්න බැරි නම් 5න් බෙදාගෙන යන්න. 5න් බෙදුවම කීයේ? 5 3යි. 5 5යි. මේක 5න් බෙදුවම 40යි. ආයිම 5න් බෙදනවා. 5 7යි. 5 8යි. ආදරණීය දුවේ පුතේ උත්තරේ 798 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. පාරම්පරික දක්ෂයෙක්. රාවණාගේ ඥාන ගෑවිච්ච කෙනෙක්.
ආන්න රාවණ රජුරුවන්ගේ අවසන් පුරුකද කොහෙද? සුපිරි දක්ෂයෙක් නේ පුතේ අපිට හිට 798 798 අර්ථ උස්සන් හරි ඊළඟ එක විදර්ශනය එක හරිද පුතේ? හරි අවසාන එක මොකක්ද අහන්නේ? මෙම වගුව නිරීක්ෂණයෙන් ඔබට එළඹිය හැකි නිගමන 3ක්. හරි පළවෙනි එක තමයි වැඩිම කැමැත්තක් ඇත්තේ ගණිතය සඳහා. එහෙනම් අන්න ඒක ලියලා තියෙනවා නම් දක්ෂයෙක්. වැඩිම කැමැත්තක් ඇත්තේ ගණිතය විෂයට. ඊළඟ එක අඩුම කැමැත්තක් ඇත්තේ දෙමළ වලට. ඒ මොකද දෙමළ කාණ්ඩ විෂයක් නිසා. දෙමළ තෝරගන්න පුළුවන් විෂයක්. අඩුම කැමැත්තක් ඇත්තේ දෙමළ විෂයට. ඊළඟ එක සමාන කැමැත්තක් ඇත්තේ ඉංග්‍රීසි හා විද්‍යාවට. ඒක නැවතත් ලියන්න පුළුවන්. සමාන කැමැත්තක් ඇත්තේ ඉංග්‍රීසි හා විද්‍යාවට. හරි පුතේ ඇත්තටම ඕකත් ගණන් හතරම තනියෙන් කරා නම් පුතේ අච්චු පොතේ ඕනම ගානක් පුතාලට දැන් හදන්න පුළුවන්. බැරි වුණොත් මගේ කන මං කපනවා. දැන් කපනවා. කතුර ගේන්න. ඒ තරම් මට විශ්වාසයි. මගේ පුතාලට දැන් පුළුවන්. අත උස්සන්න අවංකෙන් සර් ඕනම ගානක් දෙන්න. මම නියමෙටම හදනවා කියන කන. අන්න ඒක තමයි පුතේ විශ්වාසය. අධ්‍යාපනයේදී අපිට පළමුවෙන්ම තියෙන්න ඕන දේ තමයි විශ්වාසය. හරිනේ? හරි. එහෙනම් යන් අපේ අවසාන මාතෘකාවට. ලියන්න මාතෘකාව. අද කොහොම හරි පාඩම ඉවර කරමු. ලියන්න. චිත්‍ර ප්‍රස්ථාර මගින් නිරූපිත දත්ත අර්ථකථනය කිරීම. චිත්‍ර ප්‍රස්ථාර මගින් නිරූපිත දත්ත චිත්‍ර ප්‍රස්ථාර මගින් නිරූපිත දත්ත අර්ථකථනය කිරීම. පුතේ එක දරුවෙක් ඉන්ටර්වල් එකක් දෙනවද කියලා අහනවා. ඒව මගේ ගාව පුරුදු නෑ. අපේ පන්තිවල ඉන්ටර්වල් නෑ. සතියේටම උගන්වන්නේ පැය දෙකයිනේ පුතේ. ඒ පැය දෙක සුපිරියටම නියමෙටම උගන්වනවා. පුතාලට ඕනනම් වොෂ්රූම් එකට ගිහිල්ලා රාවුමක් දාලා මු වතුර ඩිංගක් බීලා ටක් ගාලා එන්න හොඳේ. හරි ඒක අවුලක් නෑ. හරි ලියන්න. පුතේ චිත්‍ර ප්‍රස්ථාර මගින් දී ඇති දත්ත අර්ථකථනය කිරීම. රයිට්. මාත් එක්කම අර කලින් වගේම ගානක් හදමු. මම උදව් කරන්නේ ඔබ තනියෙන් හදන්න. මෙන්න පළවෙනි එක. අංක 1. අද පොඩ්ඩක් ලියන්න තියෙනවා. වැඩිපුර ගණන් ගන්න එපා. ලියමු. ලියන්න. ළමුන් කිහිප දෙනෙකුගෙන් කැමැතිම ක්‍රීඩාව පිළිබඳ විමසූ විට කැමැතිම ක්‍රීඩාව පිළිබඳව විමසූ විට
හරි. ළමුන් කිහිප දෙනෙකුගෙන් කැමැතිම ක්‍රීඩාව පිළිබඳව විමසූ විට ලැබුණු තොරතුරු අනුව සකසන ලද චිත්‍ර ප්‍රස්ථාරයක් පහත දැක්වේ. සකසන ලද චිත්‍ර ප්‍රස්ථාරයක් පහත දැක්වේ. චිත්‍ර ප්‍රස්ථාරයක් පහත දැක්වේ. හරි. අඳින චිත්‍ර ප්‍රස්ථාරයක් මාත් එක්ක අඳිමු. ගිය සතියේ කියලා දුන්නනේ චිත්‍ර ප්‍රස්ථාර අඳින විදිය. ගිය සතිය ආපු නැති කාණ්ඩේ දුක් වෙන්න එපා. මම ඉන්නවනේ. ටිකක් ලොකුවට ගහ ගන්න වෙනවා. මේ පැත්ත චූටියට මේක ලොකුවට ගහ ගන්නට වෙනවා. කැමැතිම ක්‍රීඩාව. කැමැති සිසුන් ගණන. ඉක්මන් කළ ඇඳ ගන්න. ටිකක් ලොකුවට ඇඳ ගන්න. පුතාලා දන්නොත් චිත්‍ර ප්‍රස්ථාර අඳිනකොට ලොකුවට අඳින්න ඕන. මෙන්න මේ වගේ පුතේ චිත්‍ර ප්‍රස්ථාරය ඇඳින්නේ. මෙන්න මේ වගේ. හරි. ඉක්මන් කරන්න. බෝල අලවන්න ඕනේ නැහැ. අද බෝල අඳිමු. හරි. ක්‍රීඩාව පළවෙනි එක්කෙනා වොලිබෝල්. වොලිබෝල්. ඊළඟ එක්කෙනා ක්‍රිකට්. ක්‍රිකට්. ඊළඟට පාපන්දු. ලෝකේ ජනප්‍රියම පාපන්දු. ඊළඟට එල්ලේ. තා මොකද්ද? තා ක්‍රීඩාවක්. සුදු. තා ක්‍රීඩාවක් කියන්නකෝ. එල්ලේ දැම්මා. नेट बॉल हाँ දැල් පන්දු ගෑල් ළමයි ගහන්නේ පිරිමි ළමයි તો ගහනවා ඇති හරි දැන් මෙන්න මෙතනින් දානෝ මෙන්න මේක හරි වැදගත් සුදු පොඩක් බලාගෙන ඉන්න මෙන්න මේක චුට්ටක් බලා ගන්න මේ යටින් දාන එක. ඔව් එක බෝලයකින් සිසුන් එක බෝලයකින් සිසුන් 20ක් නිරූපණය කෙරේ. එක බෝලයකින් එක චිත්‍රයකින් සිසුන් 20ක් නිරූපණය කෙරේ.
හරි. ඔන්න වැඩ්ඩෝ පුතේ මෙන්න මේ රූපය පැහැදිලිද දන්නේ? වෘත කාලක් තියෙන්නේ. වෘතයකින් කාලක්. වෘත කාලක්. හරි. දැන් බලමු. ඇඳ ගන්න ඉක්මන් කරන්න. එක බෝලයකින් සිසුන් 20ක් නිරූපණය කරනවා. ඇඳලා ඉවර කාණ්ඩේ. හරි. ඇඳලා ඉවරද? ඔව්. තා වෙලාව ඕනලු. හරි. තා විනාඩියක් දෙන්නම් පුතේ ඉක්මන් කරන්න. අදින් අදින්. අංක 1 ප්‍රෝමිලක්කං 1 මම ඕක මකන්නේ නෑ ඒ හින්දා බය නැතුව ලියා ගන්න පස්සේ ඕක අඳ ගන්න පුළුවන් අංක 1 දැල් පන්දු වලට කැමති සිසුන් කී දෙනෙක් සිටීද අංක 1 අංක 1 දැල් පන්දු වලට කැමති සිසුන් කී දෙනෙක් සිටීද දැල් පන්දු වලට කැමති කී දෙනෙක් සිටීද සිසුන් කී දෙනෙක් සිටීද හරි ඊළඟට දෙවැනි එක
සමාන කැමැත්තක් ඇති සමාන කැමැත්තක් ඇති ක්‍රීඩා දෙක මොනවාද? සමාන කැමැත්තක් ඇති ක්‍රීඩා දෙක මොනවාද? සමාන කැමැත්තක් ඇති ක්‍රීඩා දෙක මොනවාද? ඉඩ තියන්න එපා. රෝමිලක්කන් 3 රෝමිලක්කන් දෙක සමාන කැමැත්තක් ඇති ක්‍රීඩා මොනවාද? රෝමිලක්කන් 3 පාපන්දු වලට වඩා නෑ සෝරි එල්ලේ වලට වඩා පාපන්දු වලට කොපමණ පිරිසක් වැඩිපුර කැමතිද? එල්ලේ වලට වඩා පාපන්දු වලට කොපමණ පිරිසක් වැඩිපුර කැමතිද? කොපමණ පිරිසක් වැඩිපුර කැමතිද? කොපමණ පිරිසක් වැඩිපුර කැමතිද? එල්ලේ වලට වඩා පාපන්දු වලට කොපමණ පිරිසක් වැඩිපුර කැමතිද? ඊළඟට වොලිබෝල් සහ ක්‍රිකට් අතර වොලිබෝල් සහ ක්‍රිකට් අතර වොලිබෝල් සහ ක්‍රිකට් අතර අනුපාතයක් ගොඩනගා එය සරලමාකාරයෙන් දක්වන්න. වොලිබෝල් සහ ක්‍රිකට් අතර අපේ ක්ලාස් එක 12ට ඉවරයි. දරුවෙක් අහලා තිනවා ක්ලාස් එක ඉවර වෙන්නේ කීයටද කියලා. වොලිබෝල් සහ ක්‍රිකට් අතර අනුපාතයක් ගොඩනගා සරලමාකාරයෙන් දක්වන්න. සරලමාකාරයෙන් දක්වන්න. අවසාන එක මෙම චිත්‍ර ප්‍රස්ථාරය නිරීක්ෂණයෙන් ඔබට එළඹිය හැකි නිගමන දෙකක් ලියා දක්වන්න. ඔබට එළඹිය හැකි නිගමන දෙකක් ලියා දක්වන්න. හරි. ඉහත චිත්‍ර ප්‍රස්ථාරය නිරීක්ෂණයේ ඔබට එළඹිය හැකි නිගමන දෙකක් ලියා දක්වන්න. ඉක්මන් කරන්න සුදු. උත්තර ලියන්න. ඉක්මන් කරන්න.
ඉවර කාණ්ඩේ අත උස්සන්න බලන්න. හරි. ඉවරද නම් අත උස්සන්න බලන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. හරි. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. හරි දාගන්න පුතේ. පළවෙනි ප්‍රශ්නේ කියන්න බලන්න. දැල්පන්දු සඳහා කැමැති අය ගණන. ඔන්න බලන්න නිල් නෙතු. හොඳට බලා ගන්න පැටියෝ. මෙතන කරන්න ඕන මම නම් කරන්නේ ලේසියට බෝලයක් 20යිනේ 20යි පුතේ 20 බෝලයක් හතරට පැලුවම කීයේයි 20 බෝලයක් හතරට පැලුවම 5යි නේව ආන් 20යි 40යි 5යි 45යි එහෙනම් දැල්පන්දු වලට 45ක් කැමති. දැල්පන්දු වලට පුතේ 45ක් කැමති. අත උස්සන්න ඒක හරි කාණ්ඩේ. සුපිරි පැටියෝ නියමයි. මං හරි ආසයි පුතේ. මාත් එක්ක සුපිරියටම වැඩ කරන සෙට් එකක් ඉන්නෝ. දෙවෙනි ප්‍රශ්න මොකද්ද? සමාන කැමැත්තක් සහිත මොනවාද? ඒකට නම් හොයන්න ඕනේ. බෝල 3යි. ක්‍රිකට් සහ එල්ලේ. ඊළඟ එක මොකද්ද? කියන්නේ? එල්ලේ වලට වඩා පාපන්දු වලට කැමති. එහෙනම් අපි හොයමු. එල්ලේ වල කීයද? 20යි 60යි. එල්ලේ 60යි. පාපන්දු කීයද බලමු. පාපන්දු 20යි. මෙතන භාගයයි කියන්නේ 10යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 120යි 130යි. එහෙනම් අපෙන් අහන්නේ පුතේ එල්ලේ වලට වඩා පාපන්දු වල කොපමණ වැඩිද? 130න් 60ක් අඩු කරාම 70යි. 70 ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක්. 130න් 60ක් අඩු කරන්න. එල්ලේ වලට වඩා පාපන්දු වලට කොපමණ කැමතිද? 130න් 60ක් අඩු කරන්න. 70යි. ඊළඟ එක මොකක්ද අහන්නේ? සුදු ඊළඟ එක මොකක්ද අහන්නේ? වොලිබෝල් සහ ක්‍රිකට් අනුපාතයේ සරලම ආකාරය. එහෙනම් මෙහෙම ගමු. මෙතන 20යි 60යි. ක්‍රිකට් වලට 60යි. වොලිබෝල් වලට 20යි 10යි. 80යි 90යි. දැන් අපිට කියනවා ඔය දෙන්න අතර වොලිබෝල් සහ ක්‍රිකට්ද? වොලිබෝල් සහ ක්‍රිකට් අතර අනුපාතයේ සරලම ආකාරයෙන් ලැජ්ජාවේ පණ යනවා පුතේ. ලැජ්ජා මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? 90 60 මේ පැත්තෙන් හදර මට ඊට මදි නිසා 90 60 දෙපැත්තම 10න් බෙදෙනවා 9 96 තව බෙදෙනවා 3න් බෙදෙනවා 9ට 3ව 3යි 6ට 3ව 2යි ආදරණීය පුතේ 3/2 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් 3/2 ආවනම් අත උසන්නේ කාපු කාණ්ඩේ
3.2 නම් ඔබ සැබෑ දක්ෂයෙක්. ටච් එකේ ඉන්න පුතේ. පුතේ හැමතිස්සෙම මතක තියාගන්න සරලම ආකාරය කිව්වොත් සරලම ආකාරයෙන්ම දෙන්න ඕන. අනිවාර්යෙන් සරලම ආකාරයෙන් දෙන්න ඕන. හරි. ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට මොකද්ද කියන්නේ? අවසාන එක. මෙම චිත්‍රපස්ථාරයේ නිරීක්ෂණයෙන් එළඹිය හැකි නිගමන. ඔව්. මෙම චිත්‍රපස්ථාර භාවිතයෙන් එළඹිය හැකි නිගමන මොනවාද? කියන්න බලන්න. වැඩිම කැමැත්තක් ඇති ක්‍රීඩාව පාපන්දුවේ. වැඩිම කැමැත්තක් ඇති ක්‍රීඩාව පාපන්දුවේ. ඊළඟට අඩුම කැමැත්තක් සහිත ක්‍රීඩාව දැල් පන්දුවේ. අඩුම කැමැත්තක් සහිත ක්‍රීඩාව දැල් පන්දුවේ. හරි. හරි ඒක හරි. ඊළඟ එක. තව ඕනනම් කියන්න පුළුවන්. සමාන කැමැත්තක් ඇති ක්‍රීඩා දෙක. ක්‍රිකට් සහ එල්ලේ. ඒකත් පුළුවන්. සමාන කැමැත්තක් සහිත ක්‍රීඩා දෙක. ක්‍රිකට් සහ එල්ලේ. හරි. දැන් මම ඔබට යෝජනාවක් කරනවා. අත උස්සන්න මේකට කැමැති කාණ්ඩේ. අභියෝගයක් දෙන්න හදන්න. right. මෙන්න අභියෝගේ. දැන් මට මේ වගේ ප්‍රශ්නයක් ඔබ විසින් නිර්මාණය කළ ඕන. අත උස්සන්න තනියෙන් ප්‍රශ්නයක් නිර්මාණය කරන්න පුළුවන් කියන කාණ්ඩේ. පුතේ මතක තියාගන්න. අනුන් හදපු ගණන් 1000ක් සමානයි. තමන් හදන එක ගානකට. මෙන්න අවස්ථාව. වැඩි ලොකු වෙන්න ඕනේ නැහැ. බෝල වලින්ම යන්න. තමන් හිතලා මොකක් හරි මාතෘකාවක් තෝරගෙන මං එක එක්කෙනාගේ මයික් ඔන් කරලා අහනවා. තනියෙන් ප්‍රශ්නයක් නිර්මාණය කළා සර්ට පෙන්වන්න බලමු. මම මගේ තියරි ක්ලාස් එකේ අනිවාර්යෙන් ළමයින්ට කියලා දෙනවා. ප්‍රශ්න නිර්මාණය කරන විදිය. තනියෙන් හිතන්න. ලස්සනට අර සර් වගේම ප්‍රශ්නයක් හදන්න. Tamanට ප්‍රශ්නයක් හදන්න පුළුවන් කියන්නේ පුතේ. ආයි අනුන් හදන ප්‍රශ්න 1000කට උනත් උත්තර ලියන්න පුළුවන්. ඉක්මන් කරන්න. විනාඩියක් දෙන්න. 1 එකම එක ප්‍රශ්නයක් හදන්න. රමේෂ් ටක් ගාලා වැඩේ පටන් ගන්න. තනියෙන් හිතලා වැඩක් පටන් ගන්න. අම්මලා තාත්තලාගෙන් අහන්න එපා කිසිම දෙයක්. ඉක්මන් කරන්න.
හරි. හරිද පුතේ? පුතේ මතක තියාගන්න මම 11 වසරේ දරුවන්ට විභාග ලියන්න කලින් තනියෙන් පේපරයක් සාමාන්‍ය පෙළ පේපරයක් හදන විදිය කියලා දෙනවා. තනියෙන්. ඉතින් ඊට පස්සේ ඉතින් ඒ දරුවන්ට අනුන් හදපු පේපරයක් හදන එක ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි පුතේ. තනියෙන් Tamanට පේපරයක් හදන්න පුළුවන් නම් ප්‍රශ්නයක් හදන්න පුළුවන් නම් ඒ කියන්නේ යාට පාඩම තේරිලා. ඒ කියන්නේ යාට පාඩම තේරිලා. හරි. පාඩම තේරිලා තියෙන. බලමු කවුද ලස්සනම එකක් හදන්න. ප්‍රශ්න ටිකත් හදලා උත්තරෙත් ලියන්න ඕන. ප්‍රශ්න ටික හදලා උත්තරෙත් ලියන්න. ඔයාලා හදන ප්‍රශ්නේ අනිවාර්යෙන් මෙන්න මේ අංකයට WhatsApp එකක් දාන්න හොඳේ. ෆොටෝ එකක් ගහලා අනිවාර්යෙන් WhatsApp එකක් දාන්න. මං හරි ආසාවෙන් බලන් ඉන්න පුතේ. ඔය ටික ඔක්කොම මං කියවනවා. බලමු අඩුපාඩු ඒ ටික හදා ගන්න පුළුවන්. WhatsApp අංකේ දන්නවද ඔයාලා ලියන්නද? ලියා ගන්න. 071 251 86 96 අනිවාර්යෙන් ෆොටෝ එකක් ගහලා WhatsApp දාන්න. අනිවාර්යෙන් ෆොටෝ එකක් ගහලා WhatsApp දාන්න. හරි. දැන් මගේ ළඟ ඉන්න යාළුවෙක් හදපු ප්‍රශ්නයක්. ඔන්න අහගෙන ඉන්න. මගේ ළඟ ඉන්න යාළුවෙක් හදපු ප්‍රශ්නයක්. අහගෙන ඉන්න. සිසුන් කීප දෙනෙකුගෙන් කැමැති වර්ණය පිළිබඳව ඇසූ විට ලැබුණු තොරතුරු අනුව පහත චිත්‍ර ප්‍රස්ථාරයේ සකසා ඇත. රතු වලට බෝල 2යි, දම් වලට බෝල 4යි, කොළ වලට බෝල නියමයි, නිල් වලට බෝල 4යි. right. එක බෝලයකින් 40ක් නිරූපණය කෙරේ. ආන් ලස්සනට ප්‍රශ්න ටිකත් හදලා නියමෙටම උත්තර ටිකත් ලියලා තියෙනවා. සතුටුයි. අත උස්සන්න බලන්න අවංකෙන්ම ප්‍රශ්නයක් හදපු කාණ්ඩේ. සුපිරි හොඳේ. අනිවාර්යෙන් මට එවනවද? පොරොන්දු වෙනවනේ. ෆොටෝ එක ගහලා තමන්ගේ නම ලියන්න. ෆොටෝ එක විතරක් එවන්න එපා. නම ලියන්න පාසල ලියලා මට එවන්න. ආසයි බලන්න. ඔතනින් පුතේ හරවන්න අච්චුපත. එක ගානක් හරි බැරි වුණොත් දැන් මගේ කන කපනවා. එවලෙම කපනවා. ගන්න අච්චුපත. එක ගානක් හරි බැරි වුණොත් කන කපනවා. හරි. ගන්න අච්චුපත හරවන්න දත්ත අර්ථකථනය කියන පාඩම එක ගාන චමත්කෝ නංගිට උදව් කරන්න. ආගෙන ඉන්න. එක ගානක් හරි බැරි වුණොත් මං වග කියනවා. දැන් ඕනම ගානක් හදන්න පුළුවන්. හරවල බලන්න දත්ත අර්ථකථනය කියලා පාඩමක් තියෙනවා. දෙවෙනි පොතේ පළවෙනි පොතේ නෙමෙයි මිනිහෝ. හිමින් හරවන්න. බලන්න ඔක්කොම ගණන් පුළුවන්ද කියලා. මං වග කියනවා පුතේ. අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕන. අද දේශනයට හරියට සම්බන්ධ වුණා නම් ඔබට අනිවාර්යෙන් මේක පුළුවන්. හරි. පුළුවන් නේ? බය වෙන්න එපා. අද ගණන් ටික හදන්න. අද රාත්‍රී 12ට පෙර එවන දරුවන්ගේ විතරයි මම බලන්නේ. මතක තියාගන්න. මට බිහි කරගන්න ඕන අද දේ අදම කරන પરම්පරාවක්. මට බිහි කරගන්න ඕන අද දේ අදම කරන પરම්පරාවක්. ඒ නිසා මෙන්න මේකට උදයන්ගසගේ WhatsApp අංකෙට අනිවාර්යෙන් රාත්‍රී 12ට පෙර මධ්‍යම රාත්‍රී 12ට පෙර 12 වෙනකම් මම බලනවා. අනිවාර්යෙන් ප්‍රශ්න ටික කරලා එවන්න. එතකොට ඉවරයිනේ පුතේ. එතකොට ඉවරයි.
එතකොට සතියෙම ප්‍රී එකේ ඉන්න පුළුවන්. ඒ අද දේ අදම කරන්න. ඒක පුරුදු වෙන්න. හරි. එහෙනම් පැටියෝ අදට මම මෙතනින් නවත්තනවා. පුතාලා ගෙදර වැඩ ටික කරලා දානකම් මම බලන් ඉන්නවා. ඔය කරපු ප්‍රශ්නේ අනිවාර්යෙන් මට දාන්න. මම බලනවා. රමේෂ් අනිවාර්යෙන් දාන්න ඕන. ගයේෂා හරි. ඒ කට්ටිය දාන්න. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු සුපුරුදු පරිදි. පේපර් ක්ලාස් එකෙන් කොහොමත් හම්බෙනවනේ. නැගිටලා ආයිබෝන් කියන සත්තරනේ. උගන්නපු ගුරුවරයාට ආයිබෝන් කියන තරම් ඔබ නිහතමානී වෙන්න ඕන. ආයිබෝන් බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න ජයෙන් ජයම වේවා.